එහෙනම් සුබ උදෑසන. අපි අද කතා කරන්නේ 30 වෙනි පාඩම සම්භාවිතාවය. එතකොට මේ සම්භාවිතාවය වැදගත් පාඩමක් අපිට. මොකද සාමාන්‍ය ජීවිතයේදී අපි නිරන්තරයෙන්ම මේ විදිහේ අත්දැකීම් වලට යොමු වෙනවා මේ සම්භාවිතාවය සම්බන්ධයෙන්. විශේෂයෙන් විවිධ අනාවැකි අපි ඉදිරිපත් කරනවා මේ දේ වෙන්න පුළුවන්, මේ දේ වෙන්න බැහැයි කියලා. ප්‍රායෝගික උදාහරණ ගොඩාක් තියෙනවා අපිට බෙදා හදා ගන්න. ඒ වගේම 10 පන්තියේ 11 පන්තියේ අප සාමාන්‍ය පෙළ විභාගයේ දක්වාම මේ මාතෘකාව අතිශය වැදගත් වෙනවා. මොකද ප්‍රධාන ප්‍රශ්නයක් හැදෙනවා මේ මාතෘකාවෙන්. එතකොට අද දවසේ මේ 10 පන්තියේ වගේම 11 පන්තියටත් අදාළ කරුණු ටික අද කියලා දෙනවා. දැන් 2021 වර්ෂයේ සඳහා අපි 11 පන්තියේ දැන් ඉන්නේ. ඒ නිසා ඒ කරුණු ටිකත් එකතු කරගෙන සම්පූර්ණ පාඩමක් ඉවර කරනවා. මේක ප්‍රායෝගික අත්දැකීමත් අපිට විශේෂයෙන් තේරුම් අරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. right. එහෙනම් මාතෘකාව සම්භාවිතාවය. right. අපි මේකට අදාළ නිපුණතාවය අපි ලියා ගමු. නිපුණතාවය අපි දන්නා සෑම පාඩමකම ඊට අදාළ අරමුණු පැහැදිලි කරගන්න ඕනේ පාඩම ආරම්භ කරන්න ඉස්සෙල්ලා. අනාගත සිදුවීම් ලියාගමු. අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව. සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි. ඕක තමයි නිපුණතාවය වෙන්නේ. මේ පාඩමට අදාළව අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි. මේවා ගොඩාක් වෙලාවට කරනවා අපි පුරෝකථනය කරන එක. පුරෝකථනය කියන්නේ මොකක්ද? අපි කියන්නේ අනාවැකි කියනවා කියලා. අපි ගොඩක් වෙලාවට මේ දේවල් ප්‍රායෝගිකව සිද්ධ කරනවා. ඒ නිසා සම්භාවිතාවය කියන මාතෘකාව අතිශය අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච මාතෘකාවක්. ඒ නිසා ගණිතය ඉගෙන ගන්න දරුවෙක් විදියට මේක දැන ගැනීම ඔයාලට සෑහෙන ප්‍රයෝජනවත් වෙයි ඉදිරි ජීවිතය සඳහා. ඉවරයිද ලියලා? මකන්නද මම මේක? මම නැවසලක් කියන්නම්. නිපුණතාවය කියලා කිව්වේ අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි. නදිත් ලියලා තියෙන්නේ? ඔව් සර්. එතකොට මේකට අදාළ වචන ටිකත් අපි දැනගමු. වචන කිහිපයක් විතරයි කතා කරන්නේ. ඊට අදාළ වෙන වචන. පළවෙනි එක හමු පරීක්ෂණ. අහමු පරීක්ෂණ. අහමු පරීක්ෂණය. මේ වචනේ පාවිච්චි කරනවා. මේකට තව වචනයක් අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. මේකට අපි කියනවා random experiment කියලා.
ඉංග්‍රීසි වචනේ random experiment. ඊළඟ දෙවෙනි වචනේ තමයි නියැදි අවකාශය. නියැදි අවකාශය මේ වචනවල තේරුම හරියටම දැනගන්න ඕනේ. මේවා කලින් මතක් කරලා තියෙනවා 9 පන්තියේදී. නමුත් මේ නියැදි අවකාශය කියන්නේ මොකද්ද? ආම් පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද කියන එක මේකේ තේරුම හරියටම නොදැන හිටියොත් මේ ගැටලු විසඳ ගන්න බැරුව යනවා. ඒ නිසා නියැදි අවකාශය කියන්නේ මොකද්ද කියන එකත් අපි කතා කරන්න ඕනේ. ඒකට අපි කියනවා sample space කියලා. මේ ඉංග්‍රීසි වචනේත් උගන්වන්නේ ඔයාලට අදට විතරක් නෙමෙයි අනාගත ජීවිතේටත් මේක වැදගත් වෙයි. සම්භාවිතාවයේ විතරක් නෙමෙයි ගණිතයේ ඉදිරියට ඉගෙන ගන්න දරුවෙක් මෙතන හිටියොත් මේ ඉංග්‍රීසි වචනේත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි ඉදිරි කටයුතු සඳහා. ඊළඟට සමසේ බහුව ප්‍රතිපල තුන්වෙනි එක. සමසේ බහුව ප්‍රතිපල. සමසේ බහුව ප්‍රතිපල. අපි ඉංග්‍රීසියෙන් කියන equally. Equally EQUA likely equally likely event equally likely event හතරවෙනි එක සිද්ධිය. සිද්ධිය කියලා වචනයක් අපි කතා කරනවා මේ පාඩමේදී. අපි කියනවා ඒකට ඉවෙන්ට් කියලා. ඉවෙන්ට්. අවසාන වචනේ තවත් තියෙනවා මාතෘකාවට අදාළ වෙන. නමුත් මෙතනදී මූලික වචන ටිකක් විතරයි කතා කරේ. ප්‍රතිඵලය. අපි කියනවා outcome කියලා. ඔන්න වචන ටික විතරයි කතා කරේ. නමුත් මීට අදාළ නොවන තවත් වචන මේ පාඩමට ආශ්‍රය තියෙන වචන තියෙනවා. අපි ඒවත් දැනගන්න ඕනේ ඉදිරියේදී. ඉවර නම් කියන්න ලියලා. ඉවර නම් කියන්න. ඉවරයි සර්. හරි සර්. හරි. දැන් අපි ටිකක් ප්‍රායෝගික උදාහරණ පොඩ්ඩක් බලමු. ප්‍රායෝගික ජීවිතේ මම කියවනේ ගොඩාක් වැදගත් කියලා උදාහරණ. සිදුවීම් තියෙනවා ගොඩක්. සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට අපිට සිදුවීම් තියෙනවා. දැන් උදේ පාන්දර අපි නැගිටිනවා. ඒක සිදුවීමක්.
නේ ඊට පස්සේ අපි පාසල් යනවා නම් පාසල් යනවා ඒක සිදුවීම නේ දැන් මෙහෙම තිබ්බම ටික වෙලාවකින් වහිනවා ඒක සිදුවීම ගොරවනවා ඒක සිදුවීම වාහනයක ගමන් කරනවා ඒක සිදුවීම වාහනේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා ඒක සිදුවීම විවිධ සිදුවීම් තියෙනවා මේ ජීවිතේදී අපිට අපි ඒවට කියන සිදුවීමක් කියලා එතකොට මෙන්න මේ කියපු සිදුවීම් සියල්ලම අපි එකට ගත්තොත් එහෙම දැන් කෙනෙක් මෙහෙම ඉඳලා එකපාරට අපි තුමු මේ කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ අපිට ජීවත් වෙන්න හැබැයි දවසක් එයා ස්විප් එකක් ගන්නවා ලොතරැයියක් අරගෙන බැලින්න එයාට සම්පූර්ණ ජයග්‍රහණ මුදල ලැබිලා හම්බෙන් ජයග්‍රහණය කරලා තියෙනවා මේ මුළු මුදලම එහෙම සිදුවීමුත් තියෙනවා හිතා ගන්න බැරි වෙන ඒවා විභාගයට අපි මුණ දීලා විභාගෙ පාස් වෙනවා ඒක සිදුවීම හරිද එතකොට මේ සමස්ත ක්‍රියාවලිය ගත්තාම අපිට මේක තේරුම් ගන්න ප්‍රධාන කොටස් තුනකට අපිට බෙදලා වෙන් කර ගන්න පුළුවන් මෙන්න මෙහෙම අපි බෙදුවොත් එහෙම මේ ඉරකින් සමහර සිදුවීම් තියෙනවා මම මේ පැත්ත කවදාක්වත් වෙන්න බැරි ඒවා අපි කියනවා ස්ථීරව සිදු නොවන ඒවා අපි කියනවා ස්ථීරවම සිදු නොවන සිදුවීම් නැත්නම් සිද්ධි ස්ථීරවම සිදු නොවන ඒවා අනිත් පැත්ත අපිට වෙන් කරගන්න පුළුවන් ස්ථීරවම සිදු වෙන ස්ථීරවම සිදු වෙනවා එතකොට තව කැලලක් දැන් පැහැදිලිද මම මේ අන්ත දෙකක් ගැන කිව්වේ එකාන්තයක් තමයි ස්ථීරව කවදාකවත් වෙන්නේ නැහැ තවත් අන්තයක් තමයි අනිවාර්යයෙන් ඒක සිදු වෙනවා ස්ථීරව අපි දන්නවා ඒක වැඩේ වෙනවා කියලා එතකොට ඔය කාරණා දෙක ගත්තාම තව එකක් ඉතුරු වෙනවා මොනවාද? රවිෂ්ක මොනවාද? දැන් මං අන්ත දෙකක් ගැන කිව්වා. අන්ත දෙකක් කිව්වා එකක් කවදාකවත් වෙන්නේ නැහැ. තව එකක් කිව්වා අනිවාර්යෙන් ඒක වෙනවා. ඉරහඳ වගේ විශ්වාසයි කියලා අපි කියනවා ඒක. අනිවාර්යෙන් වෙනවා. එතකොට ඔය සිදුවීම් දෙක අතර තවත් එකක් තියෙන්න පුළුවන් නේද? සිදු වෙයි හෝ නොවේ කියන. ඔව් අපිට අන්න එතන වෙන්න පුළුවන් එක්ක වෙන්නත් පුළුවන් එක්ක නොවෙන්නත් පුළුවන්. එන්නේ කට්ටියේ ඉන්නේ මෙන්න මේ මැද නේද? අපි ඒකට වචනයක් කියනවා අහඹු කියලා. අහඹු සිදුවීම්. තේරුණාද? එතකොට 9 පන්තියේ සම්භාවිතාවය ගැන අපි කතා කරා. ස්ථීරවම සිදු නොවන ඒවාට අපි සම්භාවිතාවය කියව බිඳුවයි කියනවා. ස්ථීරවම සිදු නොවන ඒවා සම්භාවිතාවය බිඳුවයි. ස්ථීරවම සිදු වෙනවා නම් ඒකේ සම්භාවිතාවය 1යි. එහෙනම් මට කියන්නකෝ අහඹු සිදුවීම් වලට මොකක්ද අපි දාන්නේ? අංජනා මොකද කියන්නේ? එකක් ස්ථීරවම සිදු වෙනවා අනිත් එක ස්ථීරවම සිදු වෙන්නේ නැහැ. ස්ථීරව සිදු නොවනවා නම් බිඳුවයි. ස්ථීරව සිදු නොවන වෙනවා නම් අපි කියනවා 1යි කියලා. එහෙනම් අහපු සිදුවීම් කිව්වා මැද තියෙන්නේ කියලා. අපි ඒක දන්නේ නැහැ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඒකේ සම්භාවිතාවය කීයද? බිඳුව හෝ එක. නෑ බිඳුව හෝ එක නෙමෙයි. බිඳුව
එකයි අතර සංඛ්‍යාවක් කියලායි අපිට ගන්න වෙන්නේ. ඒක හරියට නිකන් මේ විදිහට. අපිට 1.0 අතර තියෙන සංඛ්‍යා මොනවාද? 1.0 අතර තියෙන සංඛ්‍යා මොනවාද? එහෙම ඒවා නැද්ද? ජනිදු මේ 1.0 අතර සංඛ්‍යා නැද්ද? ඈ 0.1 ඔව් ඒ කියන්නේ භාග තියෙනවානේ. භාග සංඛ්‍යා තියෙනවා. එහෙම නැත්නම් දශම කියලාත් අපිට තෝරගන්න පුළුවන්. එතකොට අහඹු සිදුවීමක් කියලා කියන්නේ අනිවාර්යෙන් 0යි 1යි අතර තියෙන සම්භාවිතාවයක් තියෙන අගයක්. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක්. කියන එක පැහැදිලිනේ. මේ ටික ටක් ගාලා ලියා ගන්නකො ඉක්මනට. ඉක්මනින් ලියන්න. හරි. එහෙනම් අපි මේකට උදාහරණයකුත් මේක යටින් ලියා ගමු. මේ ස්ථීරවම සිදු නොවන සිද්ධියකට උදාහරණයක් කියන්න බෑ. ස්ථීරවම වෙන්නේ නැහැ. ඔව් කවුරු හරි කියන්නේ. ඔව් බස්නාහිරින් ඉර පැයි බස් නාහිරින් ඉර පායම අපි ඒක ලියමු නේ. හරි. අපි දන්නවා කවදාකවත් බස් නාහිරින් ඉර පායන්න බෑ කියලා. එහෙනම් උදාහරණයක් තමයි බස් නාහිරින් ඉර පෑයීම. ජනිදු තවත් එකක් කියන්න. සෙනුමි කියන්න. ස්ථීරව වෙන්නේ නැති එක. අංජනා උදාහරණයක් කියන්න. පිරිමි ළමයින්ට වැඩිය ගෑනු ළමයි තමයි මේව දාන්නේ. ස්ථීරව සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත්. ස්ථීරව සිදු නොවන එකට උදාහරණයක්. නදිත් උත්සාහ කරන්න නදිත්. හරි තව වෙන්න බැරි එකක් තමයි කළු ගලක් වතුරේ පාවෙන එක. කළු ගලක් වතුරේ පාවීම. කළු ගලක් වතුරේ පාවෙන්න පුළුවන්ද? කො උත්තර දෙන්නේ කතා කරන්නේ නැහැ. රවිස්ක බෑ බෑනේ නේද? ඒ නිසා ඒක අනිවාර්යයෙන් වෙන්න බෑ. තව ඉබ්බෝ පියාඹන්න පුළුවන්ද? වෙන්න බෑනේ නේද? ඒ නිසා ඒ වගේ උදාහරණත් මේකට ගන්න පුළුවන්. ස්ථිරවම සිද්ධ වෙන එක. උදාහරණයක් කියන්නේ ස්ථිරවම සිද්ධ වෙන එක. ගංගක වතුර පහලට ගලා ඔව් ගංගක වතුර පහළට ගලා යන හරි. දැන් ඔයාලට අර කලින් කිව්ව උදාහරණයම මේක ලියන්න පුළුවන්. නැගෙනහිරින් ඉර පායීම කියලා නේ. නැගෙනහිරින් ඉර පෑයීම. මේකට උදාහරණයක්. තව උදාහරණයක් දෙන්නකෝ. කෙවිඳු ස්ථිරව සිදු නොවන සිදුවීම සිදු නොවන නෙමෙයි සිදු වෙන සිදුවීමකට උදාහරණයක්. කෝ කෙවිඳු නැගෙනහිරෙන් ඉර පෑයීම.
දැන් අර කලින් කිව්ව උදාහරණෙත් හරි ඒකත් අපිට ගන්න පුළුවන්. අද අඟහරුවාදා නම් හෙට අනිවාර්යෙන් බදාදා වෙනව නේද? ඒ වගේ උදාහරණයක් අපිට ලියන්න පුළුවන්. අද අඟහරුවාදා නම් හෙට බදාදා දවසක් තමයි වෙන්නේ. එතකොට ඔය වගේ ස්ථිරව සිදුවන සිදුවීම් අපිට ලියන්න පුළුවන්. ඉන් පස්සේ මේ මැද එකකට උදාහරණයක් කියමු බලන්න. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි එකට කියනවා අහඹු කියලා. නදිත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකක්ද උදාහරණ? අර කලින් කිව්ව විදිහට උදාහරණයක් අපිට ලියන්න පුළුවන්. ලොතරැයි දිනුමක් ඇදීම. ලොතරැයි දිනුමක් ඇදීම. ලොතරැයි දිනුමක් ඇදීම. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් සිසුවෙක් විභාගයට මුහුණ දෙනවා. විභාගේ පාස් වෙන්නත් පුළුවන් ෆේල් වෙන්නත් පුළුවන්. අද වහිනවා. තව උදාහරණයක්. අද වැසි ඇතිවීම. අද වැසි ඇතිවීම. තව උදාහරණයක්. එතකොට ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් ඔය විදිහට අපි තේරුම් ගන්න ඕනේ මේ සිද්ධි අපි එදිනෙදා ජීවත් වෙනකොට වෙන සිදුවීම් තමයි මේ තියෙන්නේ. මේ සිදුවීම් ප්‍රධාන කොටස් තුනක් අපිට හඳුන ගන්න පුළුවන්. එකක් තමයි ස්ථීරව සිදු නොවන ඒවා. සම්භාවිතාවයේ බිඳුවයි. තව එකක් තමයි ස්ථීරව සිදු වෙන ඒවා. සම්භාවිතාවය 1යි. එතකොට මේ දෙක අතර තවත් එකක් තියෙනවා. ඒ තමයි සිද්ධි එක්කෝ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒවා අපි ඒවට කියනවා අහඹු සිදුවීම් කියලා. ඒවැ සම්භාවිතාවය බිඳුව සහ එක අතර අගයක් ගන්නවා කියන එක ආරම්භයක් විදිහට පාඩමේ ආරම්භයක් විදිහට මතක තියාගන්න ඕනේ. හරිද ලීලිවරද? ජනිදු ඉන්නවනේ ජනිදු. ඉන්නවද? නම පොඩ්ඩක් වෙනස් වෙලා එකයි බැලුවේ. මේ ලීලිවරද? ස්ථීරවම සිදු නොවන සිදුවීම් ස්ථීරවම සිදුවන සිදුවීම් සහ අහඹු සිදුවීම් කියලා කොටස් ටිකක් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. මේ පාඩමේ අපි කතා කරන්නේ ඊට පස්සේ මේ අහඹු සිදුවීම් ගැන. මේ පාඩමේ අපි කතා කරන්නේ අහඹු සිදුවීම් ගැන. එහෙම නැත්නම් අහඹු පරීක්ෂණ ගැන තමයි අපි මෙතනින් එහාට කතා කරන්නේ. මේ අන්ත දෙක ගැන අපි කතා කරනවා නෙමෙයි. මේ මැද තියෙන කොටස ගැන තමයි අපි මේ සම්භාවිතාවය යටතේ සාකච්ඡා කරන්නේ. එහෙනම් පාඩමේ ආරම්භයේ මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මේ පාඩම මොකක්ද කියන එකත් ඒ වගේම අපි මොනවද මේකෙන් කරගෙන යන්නේ කියන එකත් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මේ ආරම්භය අරන් දුන්නේ ඒක නිසා. හරි මකන්නද? සෙනම ලියලා ඉවරද? ඔව් සර්.
ඊළඟට අපි ලියමු පළවෙනි වචනේ විදියට මේ දැන් අහඹු සිදුවීම් ගැන කතා කරන්නේ. අහඹු සිදුවීමක් කියන්නේ මොකක්ද කියන එක අපි තවදුරටත් දැනගමු. අපි ඒකට නමක් කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා. සසම්භාවී පරීක්ෂණ. මාතෘකාව ලියමු සසම්භාවී පරීක්ෂණ. මේ අහඹු සිදුවීම් ගැන තමයි අපි කතා කරන්නේ. right යටින් ලියන්න මෙහෙම පරීක්ෂණයක ප්‍රතිඵලය යම් පරීක්ෂණයක ප්‍රතිඵලය කලින් දැන සිටි නමුත් පරීක්ෂණය කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණයක් ලෙස හඳුන්වයි. එන සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එකයි අපි කිව්වේ. මම නැවත කියන්නම්. යම් පරීක්ෂණයක ප්‍රතිඵලය කලින් දැන සිටි නමුත් පරීක්ෂණය කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ ලෙස හඳුන්වනවා. එතකොට යම් පරීක්ෂණයක ප්‍රතිඵලය අපි කලින් දන්නවා මොකද්ද වෙන්න පුළුවන් කියලා. ලැබෙන ප්‍රතිඵලය ගැන අපිට කියන්න බෑ එක්කෝ මොකද්ද ඒකෙන් උනේ කියන එක. දැන් උදාහරණයක් තමයි අපි අවුරුද්දට කැට ගහනවානේ. කැට සෙල්ලම් කරන අවුරුද්දට. ඉතින් අවුරුදු කාලේ මේක කැට සෙල්ලම් කරනකොට ලැබෙන අගය අපි හිතමු දැන් අර ඔයගොල්ලෝ අඩු වැඩි කියනවා වගේම අපි තියෙන අපි තුන් ඒ දාන ධාතු කැටේ තියෙන 1 ඉඳලා 6 දක්වා කියලා. ඉලක්කම් 6ක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය ගැන අපි කලින් දන්නවා. ආයි වෙන ඒවා ලැබෙන්න විදියක් නැහැ. 1 ඉඳලා 6 දක්වා විතරයි තියෙන අංක වලින් එකක් තමයි ලැබෙන්න පුළුවන්. හැබැයි දැන් මේ කැට සෙල්ලම් කරනකොට ඒක අවස්ථාවකදී ලැබෙන්නේ මොකද්ද කියන එක අපිට කලින් කියන්න බෑ. පැහැදිලි නේද? එහෙනම් මේ 1 ඉඳලා 6 දක්වා අංක තිබුණට මේ 6න් මොකක් ලැබෙයිද කියලා අපිට ස්ථිරවම කියන්න බෑ. තේරුණාද? අන්න ඒ වගේ පරීක්ෂණයකට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. රූලක් කරලා ආයේ ඒකටම අපි ලියමු. මෙම පරීක්ෂණ ඕනෑම වාර ගණනක් කළ හැකි නමුත් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් අපේක්ෂා කළ නොහැක. එහෙනම් මේ පරීක්ෂණයේ ඕනේ වාර දැන් කැටයක් අපි සෙල්ලම් කරනකොට 1 ඉඳලා 6 දක්වා තිබුණා නම් මේ කැටේ අපිට ඕනේ සැරයක් කීප වරක් අපිට දාන්න පුළුවන්.
ඒ දැම්මට අපි දන්නේ නැහැ මේකේ රටාවක් අපිට ගොඩනගා ගන්න බෑ. පැහැදිලිද කියන්නේ? ඒ නිසා සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි ප්‍රතිඵලය කලින් දන්නවා. හැබැයි ඒ අවස්ථාවේදී අපිට ඒක කියන්න බෑ. මොකක් වෙයිද කියලා. ඒ වගේම මේ පරීක්ෂණය කැමැති වාර ගානක් දාන්න පුළුවන්. ඕනෑම වාර ගානක්. ඕනෑම වාර ගණනක් අපිට කරන්න පුළුවන්. ඒ වගේම මේකේ රටාවක් අපේක්ෂා කරන්න බෑ. රටාවක් අපේක්ෂා කරන්න බෑ. රටාවක් නැත කියලා අපි ලියගමු. රටාවක් නැත. මම මේ කෙටියෙන් වාට පැහැදිලි කරලා දුන්නේ. සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ 4ක් තියෙනවා. එතකොට ප්‍රතිඵලය කලින් දන්නවා. හැබැයි පරීක්ෂණය කරන අවස්ථාවේදී මොකක් ලැබෙයිද කියලා, මොන ප්‍රතිඵලය ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම ඕනෑම වාර ගානක් මේක කරන්න පුළුවන්. ඒ වගේ මේකේ රටාවකුත් නැහැ. පැහැදිලි නේද? සෙනුමි පැහැදිලිද කියපු එක? අනිත් අයට පැහැදිලි. right. එතකොට මෙන්න මේ සසම්භාවී පරීක්ෂණයේ ලක්ෂණ 4 තමයි අපි කිව්වේ. උදාහරණයක් එකට ලියමු. මේකට. උදාහරණ කියලා. සර්ව සම සාධාරණ කාසියක්. උදාහරණ සර්ව සම සාධාරණ කාසියක්. සර්ව සම සාධාරණ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. සර්ව සම සාධාරණ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය. එතකොට මේක සසම්භාවී පරීක්ෂණයක්ද? හිතන්න මෙහෙම. සර්ව සම සාධාරණ කාසියක නම් ලැබෙන්න පුළුවන් අගේ මේ ප්‍රතිඵල තමයි අපි දන්නවා සිරසයි අගයයි. කාසියක ලැබෙන්න පුළුවන් සිරසයි අගයයි. ඔයගොල්ලෝ කියන්නේ ඕන පොල්ල කියලා. සිරසයි අගයයි. එතකොට මේ සිරසයි අගයයි ලැබෙන එක ගැන අපි දන්නවා මේ දෙකනේ ලැබෙන්න පුළුවන්. හැබැයි කාසිය උඩ දානකොට මොකක් ලැබෙයිද කියලා අපිට කියන්න බෑ. තේරුණාද? එතකොට ඒ වගේම මේ කාසිය ඕනෑම වාර ගානක් අපිට උඩ දාලා පරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි ඒකේ රටාවක් අපිට අපේක්ෂා කරන්න බෑ. ඒකයි ඔයගෙන් කියන්නේ. ඒ නිසා උදාහරණය තමයි සර්ව සම සාධාරණ කාසියක් උඩ දැමීම. ඉතින් ওই වගේම තව උදාහරණයක් අපිට ලියන්න පුළුවන් සමබර ධාතු කැටයක්. උඩ දැමීමේ පරීක්ෂණය. සමබර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයකදී ලැබෙන ප්‍රතිඵල සටහන් කර ගැනීම කියන එක අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඒ කාරණේ අපි දන්නවා. මම මේක වකන්නම් ඈ. දැන් දෙවෙනි වචනේ ගැන අපි කතා කරන්නේ. නියැදි අවකාශය. අපි මේකට ඉංග්‍රීසි අකුරක් භාවිතා කරනවා කැපිටල් S. නියැදි අවකාශයට අපි කියනවා කැපිටල් S කියලා. දැන් කැපිටල් S වලින් සංකේතයක් කරන්නේ නියැදි අවකාශය. ඒකට යටින් ලියමු කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී අසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි
ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය එම පරීක්ෂණයේ නියැදි අවකාශය වේ. පරීක්ෂණයේ නියැදි අවකාශය වේ. කිසියම් සම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයේ එම පරීක්ෂණයේ නියැදි අවකාශය කියලා අපි හඳුන්වනවා. උදාහරණයක් තමයි කාසියක් උඩ දානවා. කාසියක් උඩ දානකොට අපිට ලැබෙන්න පුළුවන් නියැදි අවකාශය තමයි සිරස අගය. ඕම ලියන්නත් පුළුවන්. තව කෙනෙකුට ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා ලියන්නත් පුළුවන්. මේම ලියන්නත් පුළුවන් HT කියලා. head tail කියලා. ඔය දෙකෙන් කැමති විදිහක ලියන ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්නත් පුළුවන්, සිංහලත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිරස කියලා ලියන්නත් පුළුවන්, අගය කියලා ලියන්නත් පුළුවන්. එතකොට මේ දැන් ඔන්න ලිව්වේ සාධාරණ කාසියක් උඩ දාපුවාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. ඒකට අපි කියනවා නියැදි අවකාශය කියලා. එහෙනම් මට කියන්න මේක NS කියන්නේ කීයද? මතකද මේ කතාව? 2යි. ඔව් NS කියලා කිව්වේ හැමතිස්සෙම අපි දන්නවා කුලක පාඩමේ 10 කියන්නේ අවයව ගාන. එහෙනම් මේකේ 2යි නේ. මගේ 2යි. තව උදාහරණයක් මම මේක ලියන්න මේක ලියලා ඉවරයි කියලා මම හිතන්නේ. නදිත් ලියලා තියෙන්නේ? ඔව් සර්. තව උදාහරණයක් ලියන්න මේකට. චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දානවා. 1 ඉඳලා 4 දක්වා තියෙනවා කියලා හිතුවොත් එහෙම මේකේ ලැබෙන්න පුළුවන් ගේ තමයි 1 2 3 4. චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දාපුවාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය තමයි 1 2 3 4 කියලා පැති 4යි තියෙන්නේ චතුස්තලාකාර ධාතු කැටයක. 1 සිට 4 දක්වා අංක යොදලා තිබ්බනම් ওই විදිහට ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. මේක NS කීයද? NS කීයද? 4යි. ඔව් NS කියන්නේ 4යි නේ. NS කියන්නේ 4යි. ඒ කියන්නේ මේකේ තියෙන අවයව ගාන මේ 1යි 2යි 3යි 4යි. අවයව ගාන 4යි. හරි එහෙනම් තුන්වෙනි වචනේ අපි කතා කරමු දැන්. අපි කියනවා සිද්ධි. තුන්වෙනි එක සිද්ධි. මේ වචනේ විවිධ බෙහෙත් ಜಾති තියෙනවා වෙළඳ පොලේ සිද්ධි. ඒව ගැන නෙමෙයි කිව්වේ. සිද්ධියක් කියන්නේ මොකක්ද කියන එක. සිද්ධියක් යනට ලියමු. නිසිද්ධියක් යනු නියැදි අවකාශයේ උපකුලකයකි. සිද්ධියක් යනු නියැදි අවකාශයේ උපකුලකයක්. ඔන්න නියැදි අවකාශය ගැන කතා කරන්නේ. එහෙනම් බලන්නකො උදාහරණයක් ලියනවා මෙහෙම. උදාහරණයක් ලියනවා මෙහෙම. දැන් ඔන්න නියැදි අවකාශයක් තියෙනවා මේ විදිහට.
බෝල ಜಾති තුනක් තියෙනවා. රතු පාට, නිල් පාට, කහ පාට කියලා. රතු, නිල්, කහ. මල්ලක මේ විදිහට බෝල තුනක් තියෙනවා. එතකොට එකක් රතු, අනිත් එක නිල්, අනිත් එක කහ. එකම තරමේ එකම හැඩේ බෝල තුනක් තියෙන්නේ. එතකොට නියදී අවකාශයට අපිට එන්නේ රතු, නිල්, කහ කියලා. හරිද? එතකොට මේකෙන් ලියන්න පුළුවන් උපකුලක මොනවාද? මේකෙන් ලියන්න පුළුවන් උපකුලක. හොඳයි උපකුලක ලියන්න ටික මම පෙන්නන්නම්. රතු කියලා ලියන්න පුළුවන් එක උපකුලකයක්. තව නිල් කියලා ලියන්න පුළුවන් එක උපකුලකයක්. තව කහ කියලා ලියන්න පුළුවන් එක උපකුලකයක්. ඊට පස්සේ රතුයි නිලුයි කියලා තව එකක් ගන්න පුළුවන්. ඊළඟට රතුයි කහයි කියලා තව එකක් ගන්න පුළුවන්. ඊළඟට නිලුයි කහයි කියලා තවත් එකක් ගන්න පුළුවන්. දැන් එකින් එක ගත්තා. දෙකින් දෙක ගත්තා. ආයි මේ තුනමත් අපිට උපකුලකයක් විදිහට ගන්න පුළුවන්. රතු, නිල්, කහ කියලා. එතකොට මේ දීලා තියෙන කුලකයම ඒ කුලකයේ උපකුලකයක් වෙනවා කියන එක පැහැදිලි. තවත් මේකට අයිති වෙන එකක්. ඒකට අපි කියනවා අභිශූන්‍ය කුලකය කියලා. අභිශූන්‍ය කියලා කියන්නේ අපි දන්නවා අවයව නැහැ කියලා. ඒ කුලකයක් මේකේ උපකුලකයක් වෙනවා. බලන්නකො උපකුලක කීයක් ලිව්වද කියලා මේ. අවයව ගාන 3ක් වෙනකොට උපකුලක ලිව්ව 1 2 3 4 5 6 7 8ක් ලිව්වා. අවයව ගාන 3ක් වෙනකොට උපකුලක 8ක් ලිව්වා. එහෙනම් අපි කොහොමද මේකට උපකුලක කොච්චරක් තියෙනවද කියලා දැනගන්න අපිට ක්‍රමයක් තියෙනවා. අවයව ගාන සිම්පල් n කියලා ගත්තොත් එහෙම ඒකෙන් හදන්න පුළුවන් උපකුලක ගාන උපකුලක ප්‍රමාණය අපිට ලියන්න පුළුවන්. උපකුලක ගාන දෙකේ n වෙනි බලය කියලා කියනවා. මෙන්න මේක මතක තියාගන්න දෙකේ n වෙනි බලය. මේකෙන් හදන්න පුළුවන් උපකුලක ගාන දෙකේ n වෙනි බලය. දැන් බලන්න මෙතන තියෙන උපකුලක මේ අවයව 3යි. n වෙනුවට 3 ආදේශ කරලා බලන්න. n සමානයි 3 විට. දෙකේ 3 වෙනි බලය. අපි දන්නවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 කියලා නේ. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. දැන් එතකොට මේ වගේ 8ක් අපි ලියුවා. එතකොට මේකේ අවයව 4ක් වුණා නම් දෙකේ 4 වෙනි බලය. එතකොට දෙකේ 4 වෙනි බලය කියලා කියන්නේ 8 වරක් 2 16 කියන එක පැහැදිලිනේ. ඔය විදිහට අපිට උපකුලක ගාන හොයාගන්න පුළුවන්. පැහැදිලිනේ? තේරුණාද කියපු දේ? අපහැදිලි කවුරු හරි ඉන්නවද? නදීත් තේරුණාද? නදීත් හරි සර්. හරි. දැන් මේ සිද්ධි මේ විදිහට අපිට උපකුලක ලියන්න පුළුවන් සිද්ධි තියෙනවානේ. මේවා ප්‍රධාන කොටස් දෙකක් අපි අඳුර ගන්න පුළුවන්. නම් දෙකක් කියනවා මේවට. මේවට නම් දෙකක් කියනවා. එතකොට නැවත සැරයක් පොතේ මැද සිද්ධි කියලා ලියලා කොටස් දෙකකට වෙන් කරන්න. කොටස් දෙකකට වෙන් කරන්න නැවත සැරයක් සිද්ධි කියලා එකක් අපි කියනවා සරල සිද්ධි කියලා. සිද්ධි දැන් කොටස් දෙකකට මම බෙදනවා. එකක් සරල සිද්ධි, අනිත් එක සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. එකක් සරල සිද්ධි, අනිත් එක සංයුක්ත සිද්ධි.
හරි එහෙනම් සරල සිද්ධි කියන්නේ මොනවාද? අවයව ගාන එකක් විතරක් තියෙන ඒවට අපි කියනවා සරල සිද්ධි කියලා. අවයව ගාන එකක්. අවයව එකයි තියෙන්නේ. ඔයගොල්ලෝ නම් වැටින් ලියා ගමු. අවයව ගාන එකක් තියෙන ඒවට අපි කියනවා සරල සිද්ධි කියලා. දැන් කලින් උදාහරණයක් අනුව රතු. මේකේ නිල්. මේක කහ. ඔන්න ඔය සිද්ධි තුන අපිට කියන්න පුළුවන් සරල සිද්ධි කියලා. එතකොට ප්‍රතිඵල එකයි තියෙන්නේ. එන සංයුක්ත සිද්ධි කියලා කිව්වේ අවයව ගාන එකකට වඩා වැඩි. එහෙම නැත්නම් රතු නිල් කහ. ඔයගේ අවයව ගාන එකකට වැඩි ඒවට අපි කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. හරි නේද? එහෙනම් තුන්වෙනි වචනේ මම පැහැදිලි සිද්ධියක් කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රධාන කොටස් දෙකයි සරල සිද්ධිය අනිත් එක සංයුක්ත සිද්ධිය. හතරවෙනි වචනය අපි බලමු. සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. යටින් ලියමු. පරීක්ෂණයකදී විය හැකි ප්‍රතිඵල සමාන විය හැකියාවන්ගෙන් යුක්ත නම් එම ප්‍රතිඵල සමසේ භව්‍යයයි කියනු ලැබේ.
සමසේ භව්‍යයයි කියනු ලැබේ. සමසේ භව්‍යයයි කියනු ලැබේ. සමසේ භව්‍යයයි කියනු ලැබේ. බලන්න මොකක්ද එන සමසේ භව්‍ය ප්‍රතිඵලයක් කියන්නේ පරීක්ෂණයේදී විය හැකි ප්‍රතිඵල සමාන විය හැකියාවන්ගෙන් යුක්ත නම් එම ප්‍රතිඵලය සමසේ භව්‍යයයි කියනු ලැබේ. එතකොට මේ මොන වගේ ඒවාද ඒවා? අංජනා තේරෙනවද මේ කියන ඒවා? සමසේ භව්‍ය ප්‍රතිඵල රවිෂ්ක උදාහරණයක් කියන්න පුළුවන්ද? අපි ඉස්සෙල්ලා බලමු මේකට මෙහෙම නොවන එකක් ගැන. ඔව් සමසේ භව්‍ය ප්‍රතිඵලයක් නොවන එකක් ගැන බලමු. දැන් අපි කිව්වා මේ සාධාරණ ධාතු කැටයක් උඩ දානවා කියලා. ඒක එකක්. දැන් ওই විදිහම දැන් සාධාරණ කාසියකුත් උඩ දාන්න පුළුවන්. ওই විදිහටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ওই වැඩේම කරමුකෝ මේ පොල් කට්ටක් උඩ දාලා. පොල් කටුවක් අරගෙන එක පැත්තක් හිස්නේ. අනිත් පැත්ත වටකුරුව තියෙනවා. මේක උඩ දානවා අපි. දැන් එතකොට පැති දෙකයි තියෙන එකක් හිස් පැත්ත අනිත් පැත්ත වටකුරු පැත්ත. ඒක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙක ඒක. නේද? එතකොට මේක දාන එකෙන් මොකද වෙන්නේ? මේක සාධාරණද උඩ දාන එක? ඔයගොල්ලෝ කියන්න බලන්න මොකද වෙන්නේ කියලා. ජනිදු. ඒක සාධාරණ. ඈ? මොකද? ඒක සාධාරණ. ඔව් සාධාරණ. ඒක සාධාරණ. ඔව්. ඔව් සෙනම කියනවා බාර. දැන් අපි දැන් කාසිය වෙනකොට දාන්නේ පොල් කටුවක්. එතකොට ලැබෙන ප්‍රතිඵලය තමයි එකක් හිස් පැත්ත ලැබෙන්නත් පුළුවන් උඩට එහෙම නැත්නම් අනිත් පැත්ත ලැබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වටකුරු පැත්ත ලැබෙන්නත් පුළුවන්. එතකොට හැබැයි ඒ දාන පරීක්ෂණේ සාධාරණද කියලා මම අහනවා. බලන්නකො සාධාරණ දෙයක් වැඩි. නෑනේ. ඔව් බොහෝ විට එක පැත්තකට තමයි මේ වැඩි අවස්ථාවක් තියෙන පොල් කට්ට වැටෙන්න. තේරුණා නේද? ඒ නිසා අර දෙපැත්තම සාධාරණ බවක් නොමැති නිසා අපිට සමසේ භව්‍ය ප්‍රතිඵල කියන එක එකෙන් ගන්න බෑ. තව උදාහරණයක් මම කියන්නම්. සාධාරණ ධාතු කැටයක් වෙනුවට ඔයා දානවා ගඩොල් කැටයක් උඩ. පැති ටික නම් කරලා 1 2 3 4 5 6 කියලා නේ පැති ටික නම් කරලා දානවා මේ ගඩොල් කැටයක්. දැන් මොකද වෙන්නේ? හරියටම සමානව හැම එකටම සාධාරණ බවක් ලැබෙයිද ඒකෙන්? නෑ. ඔව් ලැබෙන්නේ නැහැ නේද? ඒ නිසා හැමතිස්සෙම දිග වැඩි පැත්ත තමයි අපිට ඒ අදාළ ඉලක්කම් තියෙන පැත්ත තමයි නිතරම වැටීමේ හැකියාවක් තියෙන්නේ. ඒතකොට අනිත් කෙනෙකුට ඒකේ අසාධාරණ බවක් තියෙනවා. ඒ නිසා සමසේ භව්‍ය ප්‍රතිඵලයකින් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලි වෙන්න ඕනේ. හරි එහෙනම් සාධාරණ වෙන්න නම් ඒකට උදාහරණයක් අපි ලියමු. උදාහරණයක් තමයි එකේ සිට 6 තෙක් අංක යෙදූ සාධාරණ ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. එහෙනම් එකේ සිට 6 තෙක් අංක යෙදූ සාධාරණ ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයක් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන පරීක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙම නොවන එකටත් ඔය උදාහරණයක් ලියලා ඒක වැරදි කියලා සටහන් කරන්න. දෙවෙනි එක විදිහට
පොල් කටුවක් උඩ දැමීම. ඒක ඉස්සරහින් ලියන්න වැරදි ලකුණක් දාන්න මේකට හරි ලකුණකුත් දාන්න. එතකොට ඔයාලට වෙනස තේරුම් ගන්න පුළුවන් සමසේ භව්‍ය ප්‍රතිඵලයක් කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් මේ සමසේ භව්‍ය ප්‍රතිඵලය ලැබෙන එකකට තවත් උදාහරණයක් සාධාරණ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයත් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සරසම බෝල තියෙන කහ පාට නිල් පාට රතු පාට වගේ බෝල තියෙන මල්ලකින් අහඹුලස මල් බෝලයක් ඉවතට ගැනීමේ පරීක්ෂණයකුත් අපිට සාධාරණ පරීක්ෂණයක් ඒ වෙනස සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන පරීක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. right ඊළඟට හතරවෙනි වචනයට යන් අපි ලියලිවරණක් කියන්න. හතරවෙනි වචනය ලියන්න බලන්න. හරිද? හරි. පස්වෙනි එක සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවය. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවය. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවය. එහෙනම් අපි දන්නවා මේක සාධාරණ අවස්ථාවක් කියලා. නියැදි අවකාශය කැපිටල් S වූ පරීක්ෂණයක නියැදි අවකාශයේ කැපිටල් S වූ පරීක්ෂණයක කැපිටල් A නම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය. සිදුවීමේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන්. දැන් සම්භාවිතාවය අපි කියනවා ඉංග්‍රීසියෙන් probability කියලා. ඒ නිසා මේකට කැපිටල් P අකුර පාවිච්චි කරනවා. probability. ඒ නිසා PA එනම් සිද්ධියේ සම්භාවිතාවය අපි කියනවා PA කියලා. අපි කියනවා PA කියලා. PA සමානයි NA බෙදීම NS. ඔන්න ඕක මතක තියාගන්න ඕනේ. මේක අපි කලින් දන්නවා දෙයක්. PA සමානයි NA බෙදීම NS. නියැදි අවකාශයේ S කියන පරීක්ෂණයක A නම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවයයි කියන්නේ NA. සමහර ළමයි කියනවා NA කියලා. NA මේ NA. එතකොට NA කියලා කිව්වහම ඒකේ මොකක්ද තේරුම? A කියන සිද්ධියේ අදාළ අවයව ගාන. මේකේ A නම් සිද්ධියේ A වල අවයව ගාන. මේකට අපි කියනවා මොකේද? නියැදි අවකාශයේ අවයව ගාන. පැහැදිලිද කියන එක? නියැදි අවකාශයේ අවයව ගාන.
හරි මේකට අදාළ උදාහරණයක් බලමු. උදාහරණ මල්ලක තියෙනවා එකේ සිට සර්වසම බෝල ටිකක් එකේ සිට අංක 5 තෙක් අංක යදු සර්වසම බෝල ටිකක් මල්ලක තියෙනවා. හරිද? එතකොට මේකේ නියඳ අවකාශය අපි ලියන්න පුළුවන් බෝල පහක් තියෙන්නේ 1 2 3 4 5. ඕක තමයි නියඳ අවකාශය වෙන්නේ මේ සර්වසම බෝල් ටිකක් තියෙන එක. මේක 5යි. 5. එතකොට A කියන සිද්ධිය අපිට ගන්න පුළුවන්. A කියලා සිද්ධියක් තියෙනවා. මේ සිද්ධිය තමයි ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය යහන්නේ. A කියලා සිද්ධියක් තියෙනවා. මේ ඉලක්කම් වලින් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය අපෙන් අරගෙන. ඒ නිසා ඉරට්ටේ සංඛ්‍යා මොනවාද? 2 තියෙනවා 4 තියෙනවා. එහෙනම් ඒ වලට අයිති වෙන්නේ කවුද? 2යි 4යි. එහෙනම් මට කියන්න මේක දිහා බලන්න. n කියන්නේ කීයද? n කීයද? ඒ කියන සිද්ධියේ n කියන්නේ කීයද? කෝතරක් එන්න ඕනේ මට. අංජනා කීයද ඇහෙන්නේ නැහැ කියන එක. මොන හරි උත්තරයක් දුන්න මට ඇහුන්නේ නැහැ කියප එක. නදිත් කීයද එන්නේ කියන්නේ? අපි කිව්වා n කියන්නේ අවයව ගාන. මේකේ තියෙන අවයව ගාන අවයව ගාන කීයද? කවුරු කියන්නේ? ජනිදු 2 ඔව් 2යි. අවයව ගාන 2යි. ඊළඟට මේකේ s වල අවයව ගාන ns කීයද? 1යි 2යි 4යි 5යි. ඔය ns කියන්නේ 5යි. ns කියන්නේ 5යි. right. එතකොට දැන් සම්භාවිතාවය නහන්නේ. අපි හොයමු මේකේ PA කියන්නේ කීයද කියලා. PA සමානයි NA බෙදීම NS නේ කතාව. NA බෙදීම NS. අපි දැන් හොයාගත්තා NA කියන්නේ 2යි. NS කියන්නේ 5යි. එහෙනම් PA සමානයි අපිට ලියන්න පුළුවන් 5න් 2යි. බලන්නකො උත්තරේ 5න් 2යි. දැන් මම පාඩම් පටන් ගන්නකොටම කිව්වා අහඹු පරීක්ෂණයක සම්භාවිතාවය එන්න ඕනේ 0.1 අතර අගයක් කියලා. දැන් බලන්න උත්තරයක් අපිට ආවා 5න් 2යි කියලා. එහෙනම් ඒක හරියනව නේද? 5න් 2 කියලා කියන්නේ 0.1 අතර සංඛ්‍යාවක් නිසා අපි කලින් කියපු දේ නිවැරදි වෙනවා. හරි. අපි අංක ඔයගලන්ගේ අච්චු පොතේ තියෙනවා 143 වෙනි පිටුව. පෙළ ගන්න 143 වෙනි පිටුව 31 අභ්‍යාසයේ බලන්න පළවෙනි ගාන. ඒක අභ්‍යාසයේ පළවෙනි ගාන. දැන් මේ කියපු ටිකේ මොන හරි ගැටලුවක් තියෙනවද? සෙනමි මේ කියපු දේ මේ හදපු ගානේ මොන හරි ගැටලුවක් තියෙනවද? නෑ සර්. right. එහෙනම් ඔයගලන්ගේ 143 වෙනි පිටුව 31 අභ්‍යාසයේ පළවෙනි ගාන බලන්න. පහත දැක්වෙන එක් සම්භාවී පරීක්ෂණයකට අදාළ නියඳි අවකාශය ලියන්න. right නියඳි අවකාශය ලියන්නයි තියෙන්නේ. ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක. එකේ සිට 10 තෙක් අංක ලියන ලද එක සමාන කාඩ්පත් කට්ටලයක් අහඹු ලෙස කාඩ්පතක් ගෙන අංකය සටහන් කර ගැනීම. අංකය සටහන් කර ගැනීම.
දැන් මොකද එතකොට නියදී අවකාශය ලියන්නේ කෝ කියන්නේ නැත්නම් නියදී අවකාශයට මොකද ලියන්නේ පළවෙනි එකේ පළවෙනි කොටස එකේ සිට අංක 10 තෙක් ලිව්වනම් අපිට S කියලා ලියන්න වෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 ඔන්න ඉලක්කම් සංඛ්‍යා ටික සේරම ලියන්න ඕනේ නියදී අවකාශය සඳහා දෙවෙනි එක බලන්න වෘත්තාකාර තැටියක් සමාන කේන්ද්‍රික ඛණ්ඩ තුනකට බෙදා ඒ එක එකෙහි රතු නිල් හා කහ වර්ණ බැගින් ආලේප කර තැටියේ කේන්ද්‍රයේ සවි කර ඇති දර්ශකයක් කරකැවීමෙන් පසු එම දර්ශකය නවතින ස්ථානයේ වර්ණය සටහන් කර ගැනීම. අපි මේ වගේ ඒවා දැකලා තියෙනවා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වලත් තියෙනවා මේ විදිහේ පාට කරලා රවුම් කරකවන ඒවා. දැන් මේකේ තියෙන පාට මොනවාද? රතු නිල් කහ. රතු නිල් කහ විතරයි තියෙන්නේ. ඒ නිසා කොටස් තුනකට බෙදලා තියෙන්නේ. මේ කරකවන එකක් ගැන කතා කරන්නේ. ඒ නිසා දෙවෙනි එකට අපිට ලියන්න වෙන්නේ නියදී අවකාශයේ සමානයි රතු නිල් කහ. ඔය විදිහට ලියන්න පුළුවන්. අකුරු විතරක් ලියන්න පුළුවන්. රයන්න නියන්න කයන්න කියලා ලියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් R B yellow වෙන්න Y කියලා ලියන්නත් පුළුවන්. ඔය විදිහට සටහන් කිරීමක් කරා නම් හරි. තුන්වෙනි එක ක්‍රිකට් තරගයකදී පන්දුවකට එල්ල කරන පිටි පහරකින් ලැබෙන ලකුණු සටහන් කිරීම. ක්‍රිකට් තරගයකදී පන්දුවකට එල්ල කරන පිටි පහරකින් ලැබෙන ලකුණු සටහන් කිරීම. මොකද ඔයාගේ උත්තරේ? පිළිවෙල මේ කුදා කියන බලන්න මොනවද එකට එන්න පුළුවන්. දැන් බෝලයක් දානවා ක්‍රිකට් තරගයකදී පන්දුවකින් පහරක් එල්ල කරනවා මොනවද වෙන්න පුළුවන්? කො 1 2 3 4 6 හැබැයි ලකුණක් නොලබන අවස්ථාවක් තියෙනවනේ. ඒ නිසා බිඳුවත් අපිට ගන්න වෙනවනේ. ලකුණක් ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ගැව්වට දුව ගන්නත් බෑ මොනවත් බෑ. අල්ල ගන්නටක් ගාලා බෝලේ. එකක් දුවන අවස්ථාවක් තියෙන්න පුළුවන්. දෙකක් පුළුවන්. තුනක් දුව ගන්න පුළුවන් මේ. හතරේ පහරක් කළා කරා නම් ගෙලින්ම හතරයි. පහකට වැඩි නම් ඒක 6 තමයි අපිට 6 පාරක් වෙහුවයි කියලා අපිට 6 සටහන් කිරීමක් ගන්න පුළුවන්. ওই විදිහේ නියදී අවකාශයක් අපිට ලියන්න පුළුවන්. right ඊළඟට අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට ඒ පාඩමේ තියෙන 6 වෙනි ප්‍රශ්නෙට බලන්න 6 වෙනි ප්‍රශ්නේ පෙට්ටියක් තුල එකම තරමේ හා එකම හැඩේ ටොපි වර්ග කිහිපයක් ඇත. ඒ පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. දැන් ටොපි වර්ග කිහිපයක් ගැන තියෙනවා පිටුවේ 144 වෙනි පිටුවේ තියෙනවා. පාට ටිකක් ඇඳලා අපි ඒක පොඩ්ඩක් සටහන් කරගමු. මම මේක වහන්න. අපි කතා කරන්නේ 6 වෙනි ප්‍රශ්නය ගැන. එතකොට ඒ වර්ගයේ අඹ රස අනිත් එක දොඩම්. ඒ වර්ගයෙන් අඹ තියෙනවා 2යි දොඩම් රස 1යි. B වර්ගයෙන් තියෙනවා අඹ රස 3යි දොඩම් රස 2යි. ඔය විදිහට තියෙනවා. අහඹු ලෙස එම පෙට්ටියෙන් ටොෆියක් ඉවතට ගන්න ලැබේ. එම ටොෆිය පළවෙනි එක තමයි
දොඩම් රස එකක් වීමේ සම්භාවිතාවය අපෙන් අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ දොඩම් රස එකක් වීමේ සම්භාවිතාවය. දොඩම්. ඔව් දොඩම් රස එකක් වීමේ සම්භාවිතාවය අපෙන් අහන්නේ. මොකක්ද උත්තරේ? දොඩම් රස එකක් වීමේ සම්භාවිතාවය අහන්නේ. එහෙනම් මේකේ මුළු ප්‍රමාණය අපි හොයාගන්න ඕන. මුළු ප්‍රමාණය. දැන් හිතන්න මේ ටික එකතු කරොත් අපිට මෙතන ටොෆි තියෙනවා 5ක්. මේ ටික එකතු කරොත් 2යි 1යි 3යි. එතකොට සේරම ටොෆි කීයක් තියෙනවද? මුළු ගාන අපිට එනවා සේරම ටොෆි 8ක් තියෙනවා. 5යි 3යි 8ක්. සේරම ටොෆි 8ක් තියෙනවා. එහෙනම් නියඳි අවකාශයේ විදියට අපිට ටොෆි 8ක් තියෙනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ඒකෙන් දොඩම් රස ඒවා කීයක් තියෙනවද? දොඩම් රස. සෙනුමේ දොඩම් රස ඒවා කීයක් තියෙනවද? උත්තරයක් දුන්නොත් මට මේක පැහැදිලි කරගෙන යන්න පුළුවන්. ඒක ලේසියි. 3ක්. ඔව් දොඩම් රස ඒවා 3ක් තියෙනවා. එහෙනම් කොච්චරකින්ද මේ 3ක් තියෙන්නේ? 8කින් නේද? එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 8න් 3යි. එහෙනම් දොඩම් රස එකක් වීමේ සම්භාවිතාවය 8න් 3යි. පැහැදිලිද? දෙවෙනි එක තමයි A වර්ග එකක් වීම. A වර්ග එකක් වීම. A වර්ග එකක් වීම. A වර්ගය. දැන් මේ පැත්තට එකතු කරොත් 2යි 1යි 3යි 3යි 2යි 5යි. ඔය පැත්තට අපිට එකතු කරන්න පුළුවන්. A වර්ග එකක් වීම කීයද එතකොට? ඉක්මනට උත්තර දෙන්න ඕනේ. 8න් ඔව් A වර්ගය වෙන්නේ 3යි මුළු ගාන 8යි. ඒ නිසා ඒකටත් උත්තරේ 8න් 3යි. ඊළඟට B වර්ග එකක් වීම. B වර්ග එකක් වීම. B වර්ගය කීයක් තියනවද? 3යි 2යි. ඔව් කියන්න හැමෝම කියන්න ඕන. මම නම් කියන්න ඕනේ නැහැ හැමෝම කියන්න. B වර්ග එකක් වීම. 5යි. ඔව් B වර්ග එකක් වීම 5යි. ඒ නිසා සම්භාවිතාවය 5යි කියලා ලියන්නේ නැහැ. මුළු එකෙන් අපි එතකොට 8න් 5ක් විදියට තමයි සටහන් කරන්නේ. ඊළඟ හතරවෙනි අවස්ථාවේ තියෙනවා A වර්ගයේ අඹ රස එකක් වීම. A වර්ගයේ අඹ රස එකක් වෙන්න. A වර්ගයේ අඹ රස. A වර්ගයේ අඹ රස බලන්න. මේක අඹ. A වර්ගයේ අඹ රස තියෙන්නේ. කීයද? 8න් 2. ඔව් 8න් 2යි නේද? එනිසා උත්තරේ 8න් 2යි. කෙනෙකුට මේක තුල්ලේ භාග විදියට කුඩා කරලා ලියන්නත් පුළුවන්. ඊළඟට පස්වෙනි කාරණේ තමයි B වර්ගයේ දොඩම් රස එකක් වීම. B වර්ගයේ දොඩම් රස. B වර්ගයේ දොඩම් රස එකක්. මෙතනනේ. B වර්ගයේ දොඩම් වෙන්නේ 2යි. මුළු ගාන 8යි. ඒ නිසා පිළිතුර 8න් 2යි නැව සැරයක්. එහෙම නැත්නම් 4න් 1යි කියලා කෙනෙකුට ලියන්නත් පුළුවන්. right. දැන් ওই කතාව හරි. එතකොට ඔයගලන්ට තේරුණාද මම වචන 5ක් ගැන කිව්වා. මම ආයෙ නැවත මතක් කරන්නම්. වචන 5ක් මම කතා කරා. එකක් ආහමු පරීක්ෂණයක්. සසම්භාවී පරීක්ෂණයක්. ඊළඟට සිද්ධියක්, නියඳි අවකාශයක්, සමසේ භව්‍ය ප්‍රතිඵල කියන්නේ මොකක්ද කියන එක අවසාන වශයෙන් දැන් අපි කතා කරා. සමසේ භව්‍ය ප්‍රතිඵලයක පරීක්ෂණයක සම්භාවිතාවය ලියන ආකාරය. ඔන්න ඔය කාරණා 5 තමයි අපි දැනට සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ තියෙන මේ අභ්‍යාසයේ ඉතුරු ගණන් ටික ඔයාලට හදන්න පුළුවන්. මම හැදුවේ පළවෙනි ගාන, 6 වෙනි ගාන ඉතුරු ටික හදන්න.
ඊළඟට අපි කතා කරමු මේක ලියලිවරද මේක ඉවරයිද ඔව් සර්. right හයවෙනි එක ලියමු හයවෙනි දේ අපි කතා කරන හයවෙනි දේ සිද්ධි දෙකක ඡේදනය හා මේලය සිද්ධි දෙකක ඡේදනය හා මේලය සිද්ධි දෙකක ඡේදනය හා මේලය අපි මේ කුලක පාඩමෙත් ඉගෙනගෙන තියෙනවා ඒ විදියමයි අපිට කතා කරන්න දෙන්නේ සම්භාවිතාවය සඳහා සිද්ධි දෙකක ඡේදනය සහ මේලය කුලක පාඩමේ මතක ඇති අපි ලිව්වා NA මේලය B සමානයි NA එකතු කිරීම NB ඍණ NA ඡේදන B කියලා මේක අපි කුලක පාඩමේ ලිව්වේ ওই විදියටම අපිට ලියන්න පුළුවන් සම්භාවිතාවය සඳහා PA මේලය B සම්භාවිතාවය P නේ PA මේලය B සමානයි PA එකතු කිරීම PB ඍණ PA ඡේදන B කියලා. ඔන්න ඕක අපිට ওই විදියට සිද්ධි දෙකක ඡේදනයේ සහ මේලයේ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. මේක හැදිච්ච හැටිත් ඕනනම් අපිට ලියන්න පුළුවන් මේ හැම පදයක්ම අපිට ns වලින් බෙදුවොත් අපිට ලියන්න පුළුවන් කෙලින්ම PA මේලය B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B කියලා. එන අමතක කරන්න එපා මේවා වෙනස් වෙන්න පුළුවන් විභාගෙට ගියාම ඔයගොල්ලන්ට අමතක වෙලා සම්භාවිතාවයේදී භාවිතා කරන්න ඕනේ P කියන අකුර. කුලකවලදී භාවිතා කරන්නේ simple n කියන අකුර. හැදිලිද? ඔක මතක තියාගන්න ඕනේ. ඉක්මනින් ලියා ගන්න. උදාහරණයක් ලියමු. මේක කොටු කරගන්න. උදාහරණයක් ලියමු. සසම්භාවී පරීක්ෂණයක capital A හා B සිද්ධි දෙකක T සමානයි දීලා තියෙනවා අපිට 10න් 3යි කියලා. PB කියන්නේ දීලා තියෙනවා 10න් 4යි කියලා. PA ඡේදන B දීලා තියෙනවා. PA ඡේදන B දීලා තියෙනවා 20න් 1යි කියලා. අපෙන් අහනවා PA මේලය B කීයද කියලා. PA මේලය B කීයද කියලා අපෙන් අහනවා. ඇදිලිද? ඔන්න ඔකට අපි උත්තරයක් දෙන්න ඕන. එනිසා දැන් සිත් දෙකක් A හා B කියන සිත් දෙකක් සම්භාව්‍ය පරීක්ෂණයක තියෙනවා නම් මේකේ
දීලා තියෙනවා 10න් 3යි PB සමානයි 10න් 4යි PA ඡේදන B සමානයි 20න් 1යි. ඒ නිසා දැන් මේක අපි සූත්‍රයට ආදේශ කරන්නයි ඕනේ. අපි දන්නවා PA මේලය B සමානයි PA මේලය B සමානයි PA එකතු කිරීම PB ඍණ PA ඡේදන B කියලා. ඔක අපි දැන් දන්නවා. මේකට අපි ආදේශ කරමු PA කියලා කියන්නේ 10න් 3යි PB කියන්නේ 10න් 4යි මේක 20න් 1යි. දැන් භාග සුළු කිරීමක් තියෙන්නේ සුළු කරලා උත්තරේ කියන්න බෑ ඉක්මනට. භාග සුළු කිරීමක් තියෙන්නේ සුළු කරන්න. දායෙන් 7යි 10න් 7යි 10න් 7යි බලමු හරිද කියලා. වෙන කාගේ හරි උත්තරයක්? තර ඔව් 10න් 3යි 19යි 20න් 19. දැන් හරය අසමානයි කියලා පැහැදිලිනේ. ඒ නිසා මේක දෙකෙන් වැඩි කරන්න වෙනවා 20ක් කරගන්න. ඒ නිසා 3 දෙකෙන් වැඩි කරොත් 6ක් වෙනවනේ. මෙතන දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා 4වත් 2 8යි. මෙතන 20 තියෙන හින්දා m තියාගන්න. මේ යටට 20 ඉන්නේ. මෙතන 1යි. ඔව් කියන්නේ 5න් 4 තවත් කුඩා වෙනවද ඒ උත්තරේට? 5න් 4යි කියලා આવොත් එච්චර තමයි තියෙන්නේ. ආයෙ සුළු කරන්න බෑනේ. දැන් මෙතන 20යිනේ පොදු වරය. මෙතන 8යි 6යි කීයද? 8යි 6යි 14යි. 14 එකක් අඩු කරපුවාම 20න් 13යි. ඒක 13. ඔව් උත්තර වැරදි. මොකද වැරදුනේ? දැන් මේ බලන්න මේක මම මොකද කරේ මේ 20නේ තියෙන්නේ මෙතන. මම මේක දෙකෙන් වැඩි කරා. මෙතනත් මොකද කරේ දෙකෙන් වැඩි කරා. 3 වරක් 2 6යි. 4 වරක් 2 8යි. එකක් 6 එක කියන එක මුකුත් කරන්නේ නැහැ අපි. ඒ නිසා 6යි 8යි එකතු කරපුවම 14 ජනිදු. මේ තේරෙනව නේද මේ වැරද්ද? 6යි 8යි 14යි 14 එකක් අඩු කරපුවම 13යි. බලන්න දැන් මේ භාග පාඩම අපි මුලින් කරේ මේ අමතක කරොත් ඉතින් ඉවරයි. ඒ නිසා දැන් අද ගෙදරදී තව වැඩක් කරන්න ඕනේ මේ භාග පාඩමේ කොටස් ගණන් කීපයක් හොයාගෙන සුළු කිරීම් ටිකක් කරන්න ඕනේ. හරිද? එහෙම නොවුනොත් අපි අමාරු වෙනවා නේ. හරි දැන් අපි 7 වෙනි වචනේ ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ 7 වෙනි එක. ඊළඟ 7 වෙනි වචනය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. වශයෙන් බහිෂ්කාර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි.
එතකොට මේ අද දවසේ උගන්වන දේ දැන් මේ වහන්නකෝ. දැන් ඕනෙම කෙනෙකුට මේ සාමාන්‍ය මිනිස්සෙකුට වෙන දේ මම මේ කියන්නේ. හරිද? අපේ තියෙනවා මොලේ ප්‍රධාන කොටස් දෙකකට අපි ඉගෙන ගන්නවා මේ විදියට. එකක් තමයි తాවකාලික මතකය. හරිද? මේ මොලේ ගත්තොත් එහෙම తాවකාලික මතකය මේ තියෙන්නේ. මම අමතර දෙයක් කියන්නේ. ඔබ ඇන්දොත් එහෙම මේ తాවකාලික මතකය අපි බෙදුවොත් එහෙම తాවකාලික. හරිද? දැන් අපි කියන ටෙම්පරරි මෙමරි කියලා කියන්නේ ටෙම්පරරි එක තියාගන්න මෙමරි එක. දැන් කම්පියුටර් එකක මේක තියෙනවනේ. කම්පියුටර් එකේ තියෙනවා RAM කියලා එකක්. මට වැඩි ඔයගොල්ලෝ දන්නවා. RAM random access memory කියලා අපි කියනවා. తాවකාලිකව තියාගන්න මතකය. ඒ කියන්නේ දැන් අපි මේ දැන් ඉගෙන ගන්නකොට අපිට තියෙන මතකය තමයි తాවකාලිකව කියලා කියන්නේ. හැබැයි දැන් කම්පියුටර් එකේ වැඩ කරනකොට එයා ෆයිල් එක තියාගෙන ඉන්නවා RAM එකේ. අපි කියනවා දැන් කම්පියුටර් ගන්නකොට එක්කෝ අඩුම තරමේ 2GB වත් තියෙන අවම මැෂින් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අමාරුයි වැඩ කරගෙන යන්න. RAM එක ඒ විදිහේ ප්‍රමාණයක්වත් තියෙන්න ඕනේ. හරිද? ඒකට අපි කියනවා తాවකාලික මතකය කියලා. මේක ස්ථීර මතකයක් බවට පත් කරගන්න අපි මොකද කරන්න ඕනේ? ෆයිල් එක සේව් කරගන්න ඕනේ. එහෙම සේව් වුනේ නැත්නම් ස්ථීර මතකයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ తాවකාලිකයේ මතකය දැන් අපිට තියෙන දැන් ඉගෙන ගන්නකොට දැන් ඔන්න වචන 7ක් 7 වෙනි වචනේ කිව්වා. දැන් මේ වෙලාවේ දන්නවා. හැබැයි අද හවස් වෙනකොට මේක ස්ථීර මතකයක් බවට පත් කරගත්තේ නැත්නම් මේක ස්ථීර මතකයක් බවට පත් කරගත්තේ නැත්නම් ආයි මේක අමතක වෙලා යනවා. ඒකයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් කම්පියුටර් එකක මොකද වෙන්නේ? කම්පියුටරේ අපි දැන් తాවකාලිකව වැඩ කරනකොට එයා මතකේ තියාගෙන ඉන්නවා. හැබැයි අපි මේකෙන් අයින් වුණොත් එහෙම අපි මේක ඕෆ් කරලා දැම්මොත් එහෙම ෂට් ඩවුන් කරොත් එහෙම අපිට తాවකාලික මතකයක් මොන මතකයක්වත් නැති වෙලා යනවා. ඒ නිසා අපි ෆයිල් එක සේව් කරන්න ඕනේ. ඒ නිසා මේකට අපි ස්ථිර මතකය ගත්තොත් එහෙම ස්ථිර මතකය. ස්ථිර මතකයක් බවට පත් කරගන්න ඔයගොල්ලෝ කළ යුතු දේ තමයි මේ දැන් කතා කරන දේ නැවත සැරයක් අද දවසේ නැවත කියවන්න ඕනේ. ඒ වගේම මේ කියපු දේවල් නැවත සටහන් කිරීමක් අපිට වෙනම ෂෝට් නෝට් එකක් හදා ගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට මීට අදාළ අභ්‍යාස කරොත් එතකොට ඒක ස්ථීර මතකයක් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් මේක නිකන් අහගෙන ඉඳලා මේක නිකන් බනහනවා වගේ අහගෙන ඉඳලා ඊටියොත් එහෙම මේක తాවකාලික මතකයක් විතරයි. එතකොට බණ ඉවර නැන් පස්සේ අර සේරම ගසලා දාලා එලිට යනවා වගේ මොකද වෙන්නේ? අපි කරපු දේ ප්‍රතිඵලයක් නැතු වෙලා යනවා. ඒ නිසා අපි මේක කරන්නම වෙනවා. මේ පාඩම් ගොඩාක් වැදගත් පාඩමක් කතා කරන්නේ. සම්භාවිතාවය කියන මාතෘකාව ලකුණු 10ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කෙටි ප්‍රශ්නත් මේකෙන් ලැබෙනවා. ඔයගොල්ලෝ කළ යුතු දේ තමයි දැනට මේ දැන් කතා කරන දේ හොඳට ග්‍රහණය කරගන්න ඕනේ. නොදන්න දේ අහගන්න ඕනේ. ඊට පස්සේ මේක ස්ථිර මතකයක් බවට පත් කරගන්න නැවත කියවන්න ඕනේ, ලියන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕනේ. එහෙම නොකරොත් එහෙම මේ කතා කරන දේ වැඩක් නැති වෙලා යනවා. ඒ නිසා අමතර දෙයක් මම මේ කිව්වේ. දැන් මේ වචනේ වැදගත් ඊට වැඩිය අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. මොකක්ද අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියන්නේ? යන්නලියමු යම් සිදුවීම් දෙකක් එක විට සිදු නොවන බව එක විට සිදු නොවේ නම් එම සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධියක් ලෙස හඳුන්වයි. ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න මේක. යම් සිදුවීම් දෙකක් එක විට සිදු නොවේ නම් එම සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි ලෙස හඳුන්වයි. සිද්ධි දෙකම එකපාර සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධි දෙකක් ගැන කතා කරන එකපාර සිද්ධ වෙන්නේ. දැන් අම්මා තාත්තා ගෙදර නැත්තම්
මම යනවා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. නැත්තම් කියලායි මම කිව්වේ. ඒ සිද්ධි දෙකම එකපාර වෙලා නැහැ. මේක වුණොත් එකක් මත යැපෙන එකක් ඒ කතන්දරේ. මේ සිද්ධි දෙකම එකපාර වෙන්නේ නැති එකක් ගැන මම මේ කියන්නේ. යම් පරීක්ෂණ අපිට තියෙන්න පුළුවන්. ඒ පරීක්ෂණ දෙකම අපි එකපාර සිද්ධ වෙන්නේ. එක විට සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ අපිට ඡේදනයක් ගැන කතා කරන්න බෑ. ඡේදනයක් ගැන කතා කරන්න බෑ. ඡේදනයක් ගැන කතා කරන්න බෑ. දැන් හිතන්නකෝ අපි ධාතු කැටයක් උඩ දානවා. ධාතු කැටයක් උඩ දාපුවාම ලැබෙනවා 1 සිට අංක 6 දක්වා ප්‍රතිඵල. ඒක නියදී අවකාශය. එතකොට A කියලා සිද්ධියක් අපි ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට ගත්තොත් ඒක ලැබෙන්න පුළුවන් 2 4 6 කියන එක. තව සිද්ධියක් තියෙනවා B කියලා සිද්ධියක්. ඒක ඔත්තේ සංඛ්‍යා තමයි ලැබෙන්නේ. ඒක 1 3 5. එනිසා මේ දෙක කවදාකවත් ඡේදනයක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? ඡේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් සිද්ධි දෙක. A හා B සිද්ධි දෙකක්. යටින් ලියන්න. A හා B සිද්ධි දෙකක්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි නම් අපි ලියන්න පුළුවන් A ඡේදන B සමානයි අභිශූන්‍ය කුලකය කියලා. A ඡේදන B සමානයි අභිශූන්‍ය කුලකය කියලා ලියන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මතකයිද අපි කලින් සූත්‍රයක් ලිව්වා. මොකද්ද අපි ලිව්වේ? P A මෙලය B සමානයි PA එකතු කිරීම PB ඍණ PA ඡේදන B කියලා. එතකොට මම පේනවා A ඡේදන B අභිශූන්‍ය නම් මෙන්න මේ කොටස බිඳුව වෙලා යනවා. මේක බිඳුව වෙනවා. අභිශූන්‍ය කියලා කියන්නේ අවයව නැහැ කියන එක. සම්භාවිතාවයේ බිඳුවයි. ඒ නිසා අවසාන වශයෙන් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? P A මෙලය B සමානයි PA එකතු කිරීම PB කියලා. එතකොට ගානකදී යම් ගැටලුවකදී අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා දුන්නොත් එහෙම අපි තේරුම් ගන්නවා PA ඡේදන B බිඳුවයි කියලා. PA ඡේදන B බිඳුවයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? PA මේලය එකතු සමානයි PA එකතු කිරීම PB කියලා එනවා. PA එකතු කිරීම PB කියලා අපිට එනවා. පැහැදිලිද? ඔය ටික සටහන් කිරීමක් කරන්න. උදාහරණයක් මේකට ලියමු. උදාහරණයක් මේකට ලියමු. A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි නම් දෙකක් නම් අපිට දීලා තියෙනවා PA දීලා තියෙනවා 5න් 1යි. PB සමානයි 5න් 1යි. තුනෙන් 1යි කියලා ගමු. අපෙන් අහනවා ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ තමයි PA ඡේදන B කීයද? PA මේලය B කීයද කියලා. ඔන්න ප්‍රශ්න දෙක අපෙන් අහනවා.
හරිද? A හා B කියලා කියන්නේ අනෝන වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක්. PA සමානයි 5න් 1යි, PB සමානයි 3න් 1යි. PA ඡේදන B කීයද? PML B කීයද කියලා අහන්නේ. මොකද උත්තරේ? පළවෙනි එකට උත්තරේ මොකද්ද? PA ඡේදන B. PA ඡේදන B කීයද? Nanti අවිෂ්ක තේරෙනවද මේ කියන ඒවා? මේ කියන දේවල් තේරෙන්නේ නැත්නම් කතා කරන්න. ජනිදු ඔකේ අංජනා මොකක්ද උත්තරේ? PA ඡේදන B. සෙනමි මොකක්ද උත්තරේ? සර් ඒක ටිකක් ආයි කියලා දෙනවද? ආයෙකනේ අහන්න එපා. දැන් A හා B අනෝන වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක් කියන එකේ තේරුම තමයි ඒ සිද්ධි දෙක එක විට වෙන්නේ නැහැ කියන එක. එක විට වෙන්නේ නැත්නම් ඡේදනය බිඳුවයි. මොකද මම කිව්වේ? ඡේදනය බිඳුවයි. එතකොට මේක කලින් අහපු එක PA ඡේදන B කියලා කියන්නේ ඉතින් හදන්න දෙයක් ඇත්තෙම නැහැ. මේකේ උත්තරේ බිඳුවයි. ඒක මම කිව්වා. PA ඡේදන B කියලා කියන්නේ බිඳුවයි කියලා කිව්වා. ඒ නිසා අන්‍යෝන්‍ය වශයෙන් මේ වචනේ මතක තියාගන්න ඕනේ කිව්වේ ඒකයි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක් නම් ඔයාලට මතක් වෙන්න ඕනේ. A ඡේදන B සමානයි බිඳුවයි කියලා. ඡේදනය කියලා කියන්නේ එක විට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඇදලිද? ඒක තේරුණාද? සෙනුමි තේරුණාද? හරි. එතකොට ඡේදනය බිඳුවයි. එතකොට අපි ඡේදනය බිඳුව වුණත් අපි කලින් සූත්‍රයක් ලිව්වනේ මෙහෙම. මොකද ලිව්වේ? PA මේලය B සමානයි PA එකතු කිරීම PB ඍණ PA ඡේදන B කියලා ලිව්වනේ. මතකද? මේක මතකද? right. මේක මතකයි. එහෙනම් මේක මේ කොටස මේ තියෙන මේ කොටසනේ මේක බිඳුවයි. ඊටු ටිකට අගයන් දාන්නයි තියෙන්නේ. මොකද්ද? PA කියලා කියන්නේ 5න් 1යි. PB කියලා කියන්නේ 3න් 1යි. මේක බිඳුවයි. එහෙම නේද? ඉතින් මේක මෙච්චර ලියන්නත් අවශ්‍ය නැහැ. බිඳුව කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඔය ටික අතහැරලා ලියන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේ ටික ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මෙතන අන්‍යෝන්‍ය වශයෙන් බයිස්කාල් සිද්ධි දෙකක් නම් අපිට කෙලින්ම මෙහෙම ලියන්න පුළුවන් කියලා කලින් මම ලියලා පෙන්නනවා. අන්‍යෝන්‍ය වශයෙන් බයිස්කාල් සිද්ධි දෙකක් නම් A මේලය B සමානයි PA ධන PB කියලා ලියන්න පුළුවන්. දැන් මේක සුළු කරලා උත්තරේ කියන්නේ කො පළවෙනි අටයි උත්තරේ හරි 15න් 8යි. පොදු වරේ 15යි. මේක 5 කරගන්න මේක 3ක් කරගන්න ඕනේ. මේක යට 15යි. මේක 5න් වැඩි කරපුවාම මේක අපි දන්නවා 5යි. 15න් 8යි. එතකොට මෙතන ඉන්නේ 15යි. මේ දෙක එකතු කරන්න පුළුවන් අපිට. පොදු වරේ 15යි. 5යි 3යි එකතු කරපුවාම 8යි. ඒ නිසා පිළිතුර 15න් 8යි. right. එතකොට අද කතා කරන තව අවසාන වචනේ අපි ඒකත් ඉගෙනගෙන මේ වැඩේ ඉවර කරමු. 8 වෙනි වචනය ගැන කතා කරන්නේ. දැන් බලන්න වචන 8ක් අපි කතා කරලා තියෙනවා. මේ වචන 8ම හොඳට මතක තියෙන්න ඕනේ. දැන් ඊළඟ දවසේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි
කිව්වම අනේ සර් අපි මේව දන්නේ නැහැ කිව්වම එතකොට අපි අර ස්ථිර මතකයකට ගෙනිහිල්ලා නැහැ වැඩි. මම නැවත සැරයක් කියන්නම් අන්‍යෝන්‍ය වශයෙන් බයිස්කාර සිද්ධි කියලා කියන්නේ එක විට සිද්ධ වෙන්නේ නැති ඒවා. එක විට සිද්ධ වෙන්නේ නැති ඒවා. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? ඡේදනය කියන එකක් නැතුව යනවා. ඡේදනය බිඳුවක් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? PA මේලේ B සමානයි PA ධන PB කියලා අපිට ගොඩනගා ගන්න පුළුවන් සූත්‍රය. ඒකට ආදේශ කරපුවාම අපිට පිළිතුර ලැබෙනවා. ඒ නිසා 8 වෙනි වචනය අපි ඉගෙන ගමු අද දවසේ අවසාන වචනේ විදියට. අනුපූරක සිද්ධි. අනුපූරක සිද්ධි. කුලක පාඩමේ දන්නව අනුපූරකයක් කිව්වේ මොකද්ද කියලා? ලිව්වද? අනුපූරක සිද්ධි. අපි මේක සටහන් කරනවා A කියලා සිද්ධියක් නම් PA dash කියලා. PA dash. dash අකුරකින් අපි කිව්වේ ඒ සිද්ධියට අදාළ නොවන සිද්ධියක් කියන එක. අපිට මෙහෙම ලියන්න පුළුවන්. නියැදි අවකාශයක එනම් සිද්ධියකට අයත් නොවන සිද්ධීන්ගේ සම්භාවිතාවය අනුපූරක සිද්ධි ලෙස හඳුන්වනවා. නියැදි අවකාශය එනම් සිද්ධියක නියැදි අවකාශයේ කියලා විවන හොඳයි. නියැදි අවකාශයේ ඒත් අරකට හරි. නියැදි අවකාශයේ එනම් සිද්ධියකට අයත් නොවන සිද්ධීන්ගේ සම්භාවිතාවය අනුපූරක සිද්ධි ලෙස හඳුන්වන්න පුළුවන්. අපි ඒක ලියන්න පුළුවන් මෙහෙම මේක ලියාගන්න PA dash සමානයි 1 ඍණ PA කියලා ලියන්න පුළුවන්. PA dash සමානයි 1 ඍණ PA කියලා ලියලා කොටු කරගන්න. PA dash සමානයි 1 ඍණ PA. PA dash සමානයි 1 ඍණ PA. ඔයගලගේ අච්චු පොතේ තියෙනවා 148 පිටුව 32 අභ්‍යාසය.
148 පිටුව 32 අභ්‍යාසය. මීට අදාළ ටියුට් එකක් වෙනම මම දෙන්නම් මේ ඒක තව කොටස් දෙකක් අපිට කතා කරන්න තියෙනවා. ඒ කතා කරලා ඉවරුණාන් පස්සේ මම ඒක එවන්නම්. බලන්න පළවෙනි කොටසෙන් කියනවා 1 සිට අංක 6 තෙක් අංකයේ දූ නොනඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයක ප්‍රථමක සංඛ්‍යාව ලැබීමේ සිද්ධියද පූර්ණ වර්ගයක් ලැබීමේ සිද්ධිය බීද 4ට වැඩි සංඛ්‍යාව ලැබීමේ සිද්ධිය සීද 6 ගුණාකාරයක් වන සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ඩීද නම් ABCD සිද්ධි වලින් අන්‍ය වශයෙන් බයිස්කාර සිද්ධි යුගල තෝරන්න. අන්‍ය වශයෙන් බයිස්කාර සිද්ධි යුගල තෝරන්න. ඒ කලින් මාතෘකාවට අදාළව අපි කියන්නේ ඒක බලන්න මම ඒක සාකච්ඡා කරන්නම්. අපි අනුපූරක සිද්ධියක් ගැන බලමු. තුන්වෙනි එක බලන්නකෝ. A හා B යන සසම්භාවී පරීක්ෂණයක සිද්ධි දෙකක් වන අතර PA සමානයි 7න් 2යි PB dash සමානයි 4න් 1ක් වේ. අපෙන් අහනවා ප්‍රශ්න දෙකක්. අපි ඒ ගාන හදමු. තුන්වෙනි ගාන. මේකට අදාළ වෙන නිසා අපි ඒක ගමු. දැන් මේක හරියනේ PA dash සමානයි 1 රින PA කියලා ලිව්වා. එහෙනම් තුන්වෙනි ගාන අපි හදන්නේ අපිට දීලා තියෙන දත්තය තමයි PA සමානයි 7න් 2යි කියලා. 7න් 2යි. තව දීලා තියෙනවා PB dash කියන එක දීලා තියෙනවා 4න් 1යි කියලා. ඔහොම දීලා තියෙනවා. මේක තමයි දත්තය. අපෙන් අහන ප්‍රශ්නේ තමයි PA dash කොච්චරද කියලා අහන්නේ. PA dash. දැන් PA dash අපි ලේසියිනේ මේක ලියන්න. PA dash කියන එක අපි ලිව්වා මතකද? මොකක් කියලාද? දැන් යටි උඩින් ලියාගත්තේ අපි 1 රින PA කියලා ලිව්වේ. 1 රින PA කියලා ලිව්වේ. ඒ නිසා මේකට ආදේශ කරන්න පුළුවන් කෙලින්ම මේ බලන්න. 1 රින PA කියලා කියන්නේ 7න් 2යි. දැන් මේක සුළු කරපුවාම උත්තරේ කියන්න බලන්න. හතෙන් එකයි 7න් 1යි. ඒ මොන ඉස්කෝලේ එහෙම ගන්නවද? නෑ මට පේන්නේ භාග පාඩම ආයේ නැවත මතක් කරන්න වෙයි කියලා. බලන්නකො මේ 1 කියන එක අපි ලියන්න පුළුවන් 7න් 7යි කියලා. 1 ලියන්න පුළුවන් 7න් 7යි කියන එක. දැන් 5න් 5 කියන්නේත් 1යි. 7න් 7 කියන්නේත් 1යි. 100න් 100 කියන්නේත් 1යි. ඒ නිසා මේකත් අපි ලියන්න පුළුවන් 7න් 2යි කියලා. ඉතින් බලන්න පොදු හරය 7යි. 7න් 2ක් අඩු කරපුවාම 5යි. උත්තරේ 7න් 5යි. පැහැදිලිද? ඔහොමයි වැඩ කරන්නේ. 7න් 5යි. ඒ නිසා දැන් අද මම කියපු දේ හොඳට ඔලුවට ගන්න අපි කාරණා 8ක් ගැන කතා කරා මේ පාඩමේදී. මේ වචන ටික ඉතාම වැදගත්. ඒ නිසා ගෙදරදී වැඩ කරන්න ඕනේ, බලන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ, දන්නේ නැති දේවල් හොයන්න ඕනේ. නේද? ගණන් හදන්න ඕනේ. එහෙම නොකරොත් අපිට බෑ නිකම් හිටියොත් නම් බෑ. පාන්දර නැගිටින්න. නැගිටලා වැඩ කරන්න. දැන් තව මේ අවුරුද්ද දැන් පටන් අරන් තියෙන්නේ දෙසැම්බර් මාසේ විභාගෙ තිබ්බොත් අපිට විභාගෙට මුණ දෙන්න ගොඩක් වැඩ කරන්න ඕන. හරිද? ඒ නිසා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. හැමෝම කැපවීමෙන් වැඩ කරන්න. හරි. එතකොට මේක ඊළඟ කෑල්ල මම හදලා මම නවත්තන්නම්. PB dash කියන එක ඊළඟ ප්‍රශ්නේ. PB dash ලියන්න පුළුවන් 1 රින PB කියලා. ඔය විදිහටම 1 රින PB කියලා ලියන්න පුළුවන්. ඒතර PB dash කියන එක අපිට දීලා තියෙනවා. 4න් 1යි කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට අපි 4න් 1 දාලා 1 රින PB කියලා ලියනවා. එතකොට PB කියන කොටස මම මේ පැත්තට ගත්තොත් මේක ධන වෙනවා. 4න් 1 එහා පැත්තට ගත්තොත් ඍණ වෙනවා. ඒ නිසා මම මේක මාරු කරනවා පැති PB සමානයි 1 රින 4න් 1යි කියලා. මම මොකද කරේ? මේ ඍණ කියන කොටස වම් අත පැත්තට ගත්තා. ඒක ධන වුණා. 4න් 1 කියන එක එහා පැත්තට ගත්තා. එතකොට ඍණ වුණා. ලකුණ මාරු වෙනවා.
හරිද? ඒ නිසා අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් අවසාන වශයෙන් 1න් 4 එකක් ගියාම 4න් 3යි කියලා. ඒ නිසා 4න් 3යි අපේ අවසාන පිළිතුර. ඒ නිසා ගෙදරදී ඔයා 30 එක අභ්‍යාසය සහ 30 දෙක අභ්‍යාසය කරන්න. අද දවසේ කතා කරපු මාතෘකාව ගොඩක් වැදගත් මාතෘකාවක්. සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද කියලා අපි කිව්වා. සිද්ධියක් කියන්නේ මොකද්ද කියලා කිව්වා. නියඳි අවකාශයක් කියන්නේ මොකද්ද? ඒ වගේම සමසේ භව්‍ය ප්‍රතිඵල, සමසේ භව්‍ය ප්‍රතිඵල ඒක සම්භාවිතාවය. ඊළඟට අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි, සිද්ධි දෙකක මේලේ සහ ඡේදනය. අවසාන වශයෙන් අපි අනුපූරක සිද්ධි කියන එක කතා කරා. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට එවන්න, ප්‍රශ්න කරන්න, වැඩ කරන්න. වැඩිපුර මහන්සි වෙන්න. දැන් 2021 වර්ෂයේ ගොඩක් ඊට වැඩිය වැඩ කරන්න ඕනේ. පාන්දර නැගිටලා වැඩ කරන්න, මහන්සි වෙන්න, ගණන් හදන්න. ඉතින් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ඔයගොල්ලෝ 80%ක්වත් වැඩ කරන්න ඕනේ ගුරුවරයෙක් 120ක ප්‍රමාණයක් කරොත්. හරිද? ඒ නිසා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.